සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 367න් 1 හිඹුටාන මුල්ලේරියාව නවනගරයෙහි පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා පින්වත් කරුණා බටගල්ලේ ගෙදර මහත්මිය විසින් තමයි මේ ධර්ම දාණය ලෝකයට දන් දෙන්නේ. ඉතින් ඒ නිසා ඒ හැමදෙනාම මේ කරන්නේ උදාර පින්කමක්. ඉතින් මේ පින්වත් මහත්මිය මේ රැස් කරගන්න සියලු පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මීට මාස 3කට පෙර මිය පරලෝකයේ ප්‍රේමා ගුණරත්න මිතුරියට පින් අනුමෝදන් කරන්නටත් පවුලේ සිටින සිළු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නටත්. ඉතින් පින්වතුනි, අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහි කරන මේ කාලයේ, මේ වෙසක් කාලයේ අපගේ ජීවිතවලට නිරන්තරයෙන්ම අපට සිහි වෙන්නට ඕනේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේව. ඒ වගේම තමයි අපිට නිරන්තරයෙන්ම සිහි වෙන්න ඕනේ ඒ ශ්‍රී සද්ධර්ම රත්නය. ඒ වගේම තමයි අපිට නිරන්තරයෙන්ම සිහි වෙන්නට ඕනේ උතුම් මහරහතන් වහන්සේලාගේ ගුණයන්. ඉතින් ඒ නිසා අපි මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව හැටියට අපිට ලස්සන දේශනාවක් කියලා දෙන්නට කල්පනා කරා. මේ දේශනාව පින්වතුනි, මේ දේශනාවේ නම තමයි නාග සූත්‍රය. එතකොට මේ නාග සූත්‍රය කියලා කියන්නේ නාගයා ගැන වදාළ දේශනාව, කියන්නේ හස්ති රාජයා ගැන වදාළ දේශනාව. ශ්‍රේෂ්ඨ හස්තියා. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ නාගයා කියලා කියන්නේ පින්වතුනි හස්තියාට. ශ්‍රේෂ්ඨ කියන අර්ථය. ඉතින් මේ දේශනාව පින්වතුනි කරන කාලේ මේකේ පින්වතුනි තියෙන්නේ බුදු ගුණ තියෙන්නේ. හරිම ලස්සනයි. සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණයන් මේ දේශනාවේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ සවැත් නුවර අනේපිඩි සිටුතුමාගේ ආරාමයේ, ජේතවනාරාමයේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පින්වතුනි උදේ කාලේ පිණ්ඩපාත ගිහිල්ලා මේ වැඩම කරලා සවස් කාලේ ආනන්දයන් වහන්සේට කියනවා, පින්වත් ආනන්ද, අපි මේ සවස් කාලේ ගත කරන්නට අපි වඩිමු, දිවා විහරණය සඳහා වඩිමු පූර්වාරාමයට, පුබ්බාරාමයට. ඒ කියන්නේ පූර්වාරාමයට වඩිමු. සවැත් නුවර ජේතවනාරාමේ ඉඳන් පූර්වාරාමයට වඩිමු කියනවා භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි කියලා විශාඛාව තමයි මේ විහාරය හැදුවේ. ඔබට මතක ඇති. ඉතින් ඊට පස්සේ එහෙමයි ස්වාමීනි කියලා මේ අපගේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමග වඩින්න පිටත් වුණා. එතකොට පින්වතුනි වඩින්න පිටත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ මිගාරු මාත ප්‍රාසාදයට වැඩම කරා.
ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මිගාරමාත ප්‍රාසාදයේ සවස් කාලේ භාවනාවෙන් වැඩ ඉඳලා අපගේ භාග්‍යතුන් වහන්සේ සමාධියෙන් නැගී සිටියා. නැගී ඉඳලා ආනන්දයන් වහන්සේට කියනවා පින්වත් ආනන්ද සිරුර තථාගතයන් වහන්සේගේ ශරීරයේ මේ ඇඟපත හොද ගන්නට ශරීරය සනසා ගන්නට ඇඟපත දෝණය කරන්නට අපි පුබ්බ කොට්ට කියන තොටට යන් කිව්වා. ඉතින් ඊට පස්සේ ආනන්දයන් වහන්සේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේට එහෙමයි ස්වාමීනි කියලා ඇඟ හොද ගන්නට පුබ්බ කොට්ටේට ගියා. ඒක තමයි මේ නාන තොටුපොළ. ඉතින් ඊට පස්සේ මේ ආනන්දයන් වහන්සේ සමග භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලා පින්වතුනි 500 නමක් වැඩම කරනවා මේ පුංචි නදියට. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ පුබ්බ කොට්ටේට ගිහිල්ලා ඇඟ දෝණය කරලා ඇඟ සනසාගෙන අපගේ භාග්‍යතුන් වහන්සේ පින්වතුනි නහනකඩේ ඇඳගෙන ශරීරේ තෙමුණ වතුර ටික වාෂ්ප වෙනකන් වියලී යනකන් උන්වහන්සේ ගායිනට වෙලා වැඩ සිටියා අපගේ භාග්‍යතුන් වහන්සේ. ඉතින් සංගරුවනත් මේ වගේම වැඩ සිටියා. ඊට පස්සේ පින්වතුනි ඒ වෙලාවේ පසේ නදී කොසල් රජතුමාගේ සේත කියන හස්ති රාජයා. මෙයාගේ නම තමයි සේත. සේත කියන හස්ති රාජයා පුබ්බ කොට්ටේ ගඟ පල්ලෙහෙන් නාවලා ඒ දොළ පල්ලෙහෙන් නාවලා මෙයා දැන් අරන් යන්න යනවා. එහෙම නැත්නම් නාවන්න අරන් එනවා. ඊට පස්සේ පින්වතුනි දැන් මේ සිදුවීම දැක්කා ස්වාමීන් වහන්සේලා දැක්කා ඒ එකතු වෙලා හිටපු මිනිස්සුයොත් මේ මහා හස්ති රාජයා දැක්කා. සේත කියන හස්ති රාජයා. ඊට පස්සේ මිනිස්සු අනේ කියන්න පටන් ගත්තා මේ සේත හස්ති රාජයා දැක්කට පස්සේ අබිරූපෝ වත භූ රඤ්ඤෝ නාගු අනේ අපේ මහරජතුමාගේ හස්ති රාජයා හරි ලස්සනයි නෝයි. හරිම ලස්සනයි මේක කියනවා. ඊට පස්සේ දස්සනීයෝ වත භූ රඤ්ඤෝ නාගු මේ අපගේ මහරජතුමාගේ මේ කුසල රජතුමාගේ පසේ නදී කුසල රජතුමාගේ මේ හස්ති රාජයා හරිම දර්ශනීයයි. හරිම සිත් කලුයි. හරි ලස්සනයි කියනවා. පාසාදිකෝ වත භූ රඤ්ඤෝ නාගු හරි හිත පහදිනවා මේක දකිනකොට. එහෙනම් මේ හස්ති රාජයා මේ මංගල හස්ති රාජේ මෙයා හරි ලස්සනයි කියනවා. සිත පහදිනවා කියන මිනිස්සු. කායුප්පත්තෝ වත භූ රඤ්ඤෝ නාගු මේ හස්ති රාජයාගේ මේ ශරීරය හරි ආරෝහ පරිණාහ සම්පන්නයි කියන. ඒ කියන හරි උසට මහතට මේක ඉන්නවා කියන. උසට හරියන මහතක් තියනවා කියන. ඒකගේ සයිස් එකට හරියන උසක් තියෙනවා. හරි ප්‍රියමනාපයි හරිම ලස්සනයි කියලා දැන් මිනිස්සු මෙහෙම කියන්න පටන් ගත්තා. මෙහෙම කියවට පස්සේ මේ උදායි ස්වාමීන් වහන්සේ මේ සංගරුවන අතරේ වැඩ සිටියා. උදායි ස්වාමීන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි මේ ජනයා මේ හස්ති රාජයාට කියනවා අප්පා මේක විශාල හස්ති රාජයෙක් නොවේ. මේක හරි ලස්සනයි නොවේ. මේකගේ උසට හරිලන මහතක් තියෙනවා. මහතසට හරියන උසක් තියෙනවා. හරි ඇඟ හරි පිරිපුන්. මේ කැතනෑමියා හරි ප්‍රියමනාපයි සිත පහදිනවා කියලා මේ කියා සිටිනවා අපගේ භාග්‍යතුන් වහන්සේට උදායි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කරනවා උදායි ඔයම විතරක් නෙමෙයි කියනවා. ඔය මිනිස්සු ඔය වගේම ශ්‍රේෂ්ඨ අශ්වයෙක් දැක්කත් ඔය වගේම කතා වෙනවා කියනවා. හොඳ අශ්වයෙක් දැක්කත් රාජකීය අශ්වයෙක් දැක්කත් ඔය විදිහටම කතා කරනවා. උදායි ඔය වගේම කතා කරනවා කියනවා වෘෂභයෙක් දැක්කොත්. මහා වෘෂභයෙක් දැක්කොත් ඔය විදිහට මිනිස්සු කතා කරනවා කියනවා. ඒ වගේම තමයි උදායි ඔය මිනිස්සු
ගවයෙක් දැක්කොත්, විශාල ගව රාජයෙක් දැක්කොත්, මහා විශාල ඇඟපත තියෙන හරි ප්‍රියමනාප සතෙක් දැක්කොත් ওই මිනිස්සුන්ගේ වැඩේ හැම සතාටම ඔහොම කියනවා. හැම කෙනාටම ওই සතාට ඒ සත්තුන්ට ඔහොම මිනිස්සු කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කරනවා ඒ වුණාට උදායි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ යුතු මේ ලෝකේ ආගු සංඛ්‍යාත ලාමක අකුසල් සිතින් කයින් වචනයෙන් කවුරු හරි කෙනෙක් කරන්නේ නැත්තම් ඒ කෙනාට තමයි කියනවා මම නාගරාජයා කියලා මම ප්‍රකාශ කරන්නේ මම ඒ වගේ කෙනෙකුට කියනවා. දැන් මේ කවුද දේශනා කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ. ඒතර මිනිස්සු ওই වගේ සත්තු දැක්කහම ඔහොම කියනවා තමයි උදායි කියනවා. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත මේ ලෝක ප්‍රජාවේ කවුරු හරි කෙනෙක් ආගු සංඛ්‍යාත කියලා කියන්නේ අකුසල් එහෙම නැත්නම් අකුසල් සංඛ්‍යාත ඒ සියලු අකුසල් සිතින් කයින් වචනෙන් කරන්නේ නැද්ද? ඒවා කරන්නේ නැද්ද කවුරු හරි කෙනෙක්? කරෝති. කවුරු හරි කෙනෙක් ඒ වගේ දේවල් කරන්නේ නැද්ද? ආන්නේ කෙනාට මම ශ්‍රේෂ්ඨ නාගයා, ශ්‍රේෂ්ඨ හස්ති රාජයා කියලා කියනවා කියලා භාග්‍යවතුන් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරාට පස්සේ උදායි ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි ආශ්චර්යයි, අද්භූතයි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සුභාසිතයක්මයි දේශනා කරේ. ඇත්තක්මයි දේශනා කරේ. යහපත් දෙයක්මයි දේශනා කරේ. ස්වාමීනි මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ආගුණ කරෝති. ආගුණම් වූ අකුසල්. ඒ කියන්නේ අකුසල් සිතින්, කයින්, වචනෙන් කවුරු හරි කෙනෙක් කරන්නේ නැද්ද? අන්‍යයාට තමයි තථාගතයන් වහන්සේ නාග කියලා කිව්වේ. ඒක ස්වාමීනි ඇත්තටම සුභාසිතයක්මයි කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒක නම් මනාව කියපු කතාවක්මයි කියනවා. ඊට පස්සේ උදායි ස්වාමීන් වහන්සේ කියා සිටිනවා ඉදංච පනාහම් බන්ති භගවතෝ සුභාසිතං ඉමාහි ගාතාහි අනුමෝදාමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කියපු සුභාසිතය, භාග්‍යවතුන් වහන්සේ මේ කියපු කාරණාව, මේ කියපු කතාව ඒ මොකද්ද? කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ අකුසල් සිතින්, කයින්, වචනෙන් කරන්නේ නැද්ද? එයා තමයි ශ්‍රේෂ්ඨ නාගයා. කියපු මෙන්න මේ කතාව ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මම ඔය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඔය සුභාසිතයේ මම මෙන්න මේ ගාථා වලින් අනුමෝදන් වෙනවා කියනවා. බලන්න ඕන් අනුමෝදන් වෙනවා කොහොමද කියන්නේ? මනුස්ස භූතං සම්බුද්ධං අත්තදන්තං සමාහිතං ඉරියමානං බ්‍රහ්මපතේ චිත්තසූප සමේරතං. උදායි සායනස් කියනවා උන්වහන්සේ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මිනිස් ලෝකේ උපත ලැබුවා. ඒ ශ්‍රේෂ්ඨ කෙනා මනුස්ස ලෝකේ උපත ලැබුවා. තමාව দমনය කරගත්තා කියනවා. ඒ ශ්‍රේෂ්ඨ කෙනා තමන් দমনය කරගත්තා. ඒ කවුද ශ්‍රේෂ්ඨ කෙනා? අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සිත සමාහිත කරගත්තා. ඇවතුම් පැවතුම් ශ්‍රේෂ්ඨ කරගත්තා. සිතේ සංසිඳීම ඇති කරගත්තා කියනවා. ඒ උත්තමයන් වහන්සේ. යම් මනුස්සා නමස්සන්ති සබ්බ ධම්මාන පාරගුං දේවාපි නං නමස්සන්ති ඉතිමේ අරහතෝ සුතං. උදායි ස්වාමීන් වහන්සේ ලස්සන අනුමෝදන් වෙනවා මේ ගාථා කියා.
කවුරු ගැන අනුමෝදන් වෙන්නේ? ශ්‍රේෂ්ඨ නාගයා ගැන. ශ්‍රේෂ්ඨ හස්ති රාජයාගේ ගුණ කිය අනුමෝදන් වෙනවා. ලෝකයේ තියෙන හැම දෙයකින්ම එතර වුණා කියනවා. සෑම දෙයකින්ම එතර වුණා. ඒ බුදු සමිඳුන්ට මිනිසුන් වඳිනවා, දෙවියොත් වන්දනා කරනවා. දෙවියොත් වන්දනා කරනවා, මිනිස්සුත් වන්දනා කරනවා. මේ ගැන මං ඇසුවේ රහතන් වහන්සේලාගෙන්. මේ ගැන මම ඇහුවේ රහතන් වහන්සේලාගෙන්. සබ්බ සංයෝජනාති තං වනා නිබ්බාන මාගතං කාමේහි නික්කම්ම රතං මුත්තං සේලංව කංචනං. ඊළඟට කියා සිටිනා මේ උදායි ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨ නාගරාජයා ගැන. හැම බන්ධනයකින්ම නිදහස් වුණ කෙලෙස් වනාන්තරයෙන් එළියට වැඩියා කියනවා. සියලුම බන්ධන වලින් නිදහස් වෙලා කෙලෙස් වනයෙන් එළියට වැඩම කළා. එහෙනම් අපි සිටින්නේ කොහෙද? කෙලෙස් වනාන්තරය අතරමං වෙලා. තථාගතයන් වහන්සේ කෙලෙස් වනාන්තරයෙන් එතරට වැඩියා. එළියට වැඩම කළා. කාමයන් අත්හැරලා නිදහස් ජීවිතයකට ඇලුනා කියනවා. කාමයන් අත්හැරලා නිදහස් ජීවිතයකට ඇලුනා. ඒ ශ්‍රේෂ්ඨ නාගරාජයා. බුදු සමිඳුන් ගල් පර්වතයකින් මුදුනින් නිදහසේ බිම වැටෙන රත්තරන් ආභරණයක් වගේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ විශාල ගල් පර්වතයක් උඩින් ඉඳන් බිමට නිදහසේ වැටෙන ස්වර්ණයක් වගේ කියනවා. රත්තරන් ආභරණයක් වගේ තථාගතයන් වහන්සේ. බලන්න කොච්චර ලස්සනයිද මේ ශ්‍රේෂ්ඨ නාගයා ගැන විස්තරය. ඒ ශ්‍රේෂ්ඨ නාගයා කවුද? අපගේ බුද්ධ රත්නය. අපගේ තථාගතයන් වහන්සේ. ඊළඟට දේශනා කරනවා උන්වහන්සේ ඇත්තෙන්ම ලෝකේ ඉන්න ලස්සනම හස්තියා වගේ. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සිටින ලස්සනම හස්ති රාජයා වගේ කියනවා. බලන්න ශ්‍රේෂ්ඨ කෙනෙකුට උපමා කරනවා. අර හස්තියා දැකලා මිනිස්සු වර්ණනා කරන්නේ නිකම්ම නිකං හස්ති රාජයෙක් වර්ණනා කර කර කතා කරනවා. මේ ශ්‍රාවකයා තමන් වහන්සේගේ ශාස්ත්‍රීය සම්පත්තිය ගැන ශාස්ත්‍රූන් වහන්සේව ප්‍රශංසා කරනවා. හැම පර්වතයක්ම පරදවපු ලස්සන හිමාල පර්වතය වගේ කියනවා. සියලු පර්වත රාජ්‍යයට පත් කරන හිමාල පර්වත රාජයා වගේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කියනවා. ඒ වගේම කියා සිටිනවා සියලු දෙනා අතර හස්තියෙක් වගේ හැම දෙනා අතර ඉන්න හස්ති රාජයා වගේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතිශයින්ම ශ්‍රේෂ්ඨයි කියනවා. අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. භාග්‍යතුන් වහන්සේ පින්වතුනි මේ ලෝකේ ඉපදිලා අපි වගේම කෑම බීම කාලා අපි වගේම වස්ත්‍රාභරණ ඇඳගෙන ඉඳලා අපි වගේම මේ කරන කටයුතු සියල්ල කරලා නමුත් ඒ අපි සොයපු නැති දෙයක් හොයාගෙන වැඩම කළා. අපිට කිසි දවසක හම්බුනේ නැති ශ්‍රේෂ්ඨ දේ අවබෝධ කළා. ලෝකයෙන් ඈතර වුණා. හරියට මඩ වලක පිපිච්ච නිලුමක් වගේ අපේ භාග්‍යතුන් වහන්සේ. උන්වහන්සේට පැසසිය යුතු නම තමයි කියනවා සත්‍ය. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියන්න ඕන නමක් තමයි කියන සත්‍ය. සත්‍ය කියලා කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට කියන නාමයක්. ඊට පස්සේ නාගංගෝ කිත්ත ඉස්සාමි නහියාගුං කරෝතිසෝ සෝරච්චං අවිහිංසාච පාදානාගස්සතේ දුවේ. උදායි ස්වාමීන් වහන්සේ කියනවා මන් දැන් ඔබට ඒ සුන්දර හස්ති රාජයා ගැන කියන්නයි හදන්නේ කියනවා. ඒ සුන්දර හස්ති රාජයා ගැන කියලා දෙන්නයි හදන්නේ කියනවා. එයා පව් කරන්නේ නැහැ. ආගුන් කියලා කියන පව්.
න ආගුං කරෝති. පව් කරන්නේ නැහැ කියන හස්ති රාජයා. ඒ හස්තියාගේ ඉදිරිපාද දෙක තමයි සීලයයි කරුණාවයි කියන. හස්ති රාජයෙක් වගේ න ශාස්ත්‍රඥ වහන්සේ ඒ ඉදිරිපාද දෙක තමයි කියනවා සීලයයි කරුණාවයි. බලන්න උන්වහන්සේගේ ගුණ කියන ශාස්ත්‍රඥ වහන්සේ ගැන. ඊට පස්සේ අපේ උදායි ස්වාමීන් වහන්සේ කියා සිටිනවා සෙය්‍යං සමාහිතෝ නාගෝ නිසින්නෝපි සමාහිතෝ කියනවා උදායි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරන හස්තියාගේ පසුපාද දෙක සිහියයි නුවණයි. ඒ අතාට ලස්සන හොඬ වෙලක් තියෙනවා. මේ හස්තියාට හරි ලස්සන සුන්දර සොඬක් තියෙනවා කියනවා. ඒකේ නම තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියනවා. සුදු දල දෙකක් තියෙනවා. ඒක තමයි උපේක්ෂාව කියනවා. මේ ඔක්කොම මේ උපමා කරන්නේ ගුණවලට. මේ උපමා කරන්නේ මොනවටද? සාමාන්‍ය හස්තියෙකුගේ විස්තරයක් කියා උපමා කරනවා මහා ශ්‍රේෂ්ඨ ගුණයන් වලට. ඒ හස්තියාගේ ලස්සන බෙල්ල සත්‍යයි. පුලුල් හිස කියන්නේ ප්‍රඥාවටයි. ඒ හිස හරි විශාලයි කියනවා. ප්‍රඥාව ඒ වගේ කියනවා. එයාට තියෙන නුවණින් විමසන ධර්ම චින්තාවන්. එයාගේ කුස සද්ධර්මයයි. එයාගේ කුස සද්ධර්මය කියනවා. එයාට තියෙනවා විවේකය නැමැති වලිගයක්. හැම තිස්සෙම භාග්‍යතුන් වහන්සේ පින්වතුනි ගොඩාක් දේශනාවල ඔබට කියවන්න ලැබෙනවා විවේකයෙන් වැඩ සිටින්නේ. විවේකයෙන් වැඩ සිටින්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ. ඊළඟට උන්වහන්සේට කියා සිටිනවා ඒ තමයි කියනවා තමා තුළ ඊතා හොඳින් සමාධිගත සිතක් එයාට තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ මහා මුනිදුන්ට තමා තුළම නිවිච්ච සිතක් තියෙනවා කියනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැද හිටියත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුණක් පිරිස මැද හිටියත් සිත විවේකයෙන් සමාධිගත සිතින් වැඩ සිටිනවා. සම්පූර්ණයෙන්ම සංසිඳලා ඉන්නේ කියනවා. උන්වහන්සේගේ කෙලෙස් සියල්ල සංසිඳිලා සුවසේ වැඩ සිටිනවා. එයා භාවනා කරනවා. ඒ හස්තිය ඇවිදින්නේ එකඟ වූ සිතින්. භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන්නේ එකඟ සිතින් කියනවා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ සියලුම ගමනක් ඕනෑම චාරිකාවක් උන්වහන්සේ පියවර තබනවා කියන්නේ ඉස්සරලාම දකුණු සිරිපා ඉදිරියේ තබලා තමයි කියන සියලු ගමන් වඩින්නේ. උන්වහන්සේ ගැන ලස්සන විස්තර තියෙනවා. කවදාවත් උන්වහන්සේ පාත්‍රයේ සෝදනකොට සද්ද හෙන්නේ නැහැ කියනවා. වළඳනකොට සද්ද හෙන්නේ නැහැ කියනවා. සමාහිතයි. සියලු ඉඳුරන් සමාහිතයි. සියල්ල සමාහිතයි පින්වතුනි. ඊට පස්සේ දේශනා කරනවා ඒ හස්තිය නිදාගන්නෙත් එකඟ වූ සිතින් වාඩි වෙන්නෙත් එකඟ වූ සිතින් හැම තැනදීම සංවරයි. සෙය්‍යං සමාහිතෝ නාගෝ නිසින්නෝහි සමාහිතෝ. නිදා ගන්නකොටත් එකඟ වූ සිතින් ඉන්නේ කියනවා. වාඩි වෙනකොටත් එකඟ සිතින් හැම තැනදීම සංවරයි කියනවා. සබ්බත් සංගතෝ නාගෝ සියලු තැන්හි සංවරයි. ඒසා නාගස්ස සම්පදා. මේ හස්තියාගේ සම්පත්තිය කියන්නේ ඒකටයි කියනවා. හැම තැනදීම සංවරයි. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ කිසි දවසක ශෝක වෙලා නැහැ. හඬා දොඩා සාප කර එහෙම මොකුත් නැහැ. ඒ නිසා පින්වතුනි ශ්‍රේෂ්ඨයි. ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨයි. බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ දේශනා කරන බුඤ්ජන්ති අනවජ්ජානි සාවජ්ජානින බුඤ්ජති.
මේ හස්තිය ඊතා දැහැමිව ලැබෙන දේ පමණයි වළඳන්නේ කියනවා. ඊතාම ධාර්මිකව ලැබෙන දෙයක් තමයි කියනවා වළඳන්නේ. භාග්‍යතුන් වහන්සේ පින්වතුනි ඕනතරම් කුසගින්නේ වැඩ සිටිනවා. සමහර අය দমনය කරන්න ගිහිලා කුසගින්නේ ධාර්මිකව ලැබෙන දෙයක් පමණයි සසර පුරාමත් කෑමට අරන් තියෙන්නේ. බෝසත් කාලයේ පවා. කිසි දවසක කෙනෙක් පහදවලා ලාභ සත්කාර එයාට ප්‍රශංසා කරලා එයාගේ ಗುಣ කියලා කිසි දෙයක් ලැබලා නැහැ. බෝධිසත්ව කාලයේ පවා. ඉතින් සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද පින්වතුනි? වැළඳීම පිණිස අදහැමි කිසිම දෙයක් ගන්නේ නැහැ කියනවා. අධාර්මිකව ලබන කිසි දෙයක් මේ ශ්‍රේෂ්ඨ මහා මුනිදුන් ලබන්නේ නැහැ කියනවා. අපගේ බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ නේද මේ ශ්‍රාවකයෝවත් එහෙම කරන්නේ. අධාර්මික දෙයක් කිසි විදිහකින් ලබන්නේ නැහැ. ආහාර පාන වස්ත්‍ර ආදී ලැබුණ විට කවදාවත් ඒවා එකතු කරන්නේ නැහැ කියනවා. කිසි දෙයක් එකතු කරන්නේ නැහැ, රැස් කරන්නේ නැහැ කියනවා. ඊළඟට දේශනා කරනවා යතාපි උදකේ ජාතං පුණ්ඩරීකං පවඩ්ඩතේ නූපලිප්පන්ති තෝයේන සුයිගන්ධං මනෝරමං නූපලිත්තති තෝයේන සුචිගන්ධං මනෝරමං. හරි ලස්සන කතාවක් කියනවා. ලොකු කුඩා හැම බන්ධනයක්ම නැති කරලා ඉන්නේ. යම් තැනකට යනවා නම් කිසි අපේක්ෂාවක් නැතුවමයි යන්නේ කියනවා. සියලු බන්ධන නැති කරලා තියෙන්නේ. වඩිනවනම් යම් තැනකට කිසි අපේක්ෂාවක් නැහැ කියනවා. උන්වහන්සේ පින්වතුනි කවදාවත් සිරිප්පු දෙකක් දාලා නැහැ. ආනන්දයන් වහන්සේට කවදාවත් පින්වත් ආනන්ද වතුර ටිකක් ගන්න තථාගතයන් වහන්සේට තිබහාවොත් පැන් වළඳන්න ඒ මුකුත් නැහැ. දානි වර්ධීද නැද්ද? ඒ මුකුත් නැහැ. පහසුකම් මුකුත් නැහැ. කිසි දෙයක් නැහැ. වතුරේ හටගත්ත සුදු නෙළුම් මල පිපුණාම හරි ලස්සනයි කියනවා. වතුරේ හටගත්තට පස්සේ පිපුණාට පස්සේ සුදු නෙළුම හරිම ලස්සනයි කියනවා. සුවඳ හමනවා. නමුත් මේ මල තියෙන්නේ වතුරේ ගෑවි නොවේ කියනවා. උදායි ස්වාමීන් වහන්සේ කියනවා ඒ සුවඳ හැමුවට ඒ මඩේම පිපුණාට ඒ වතුරේ හටගත්තට වතුරේ ගෑවිලා මඩේ ගෑවිලා නැහැ කියනවා. නොගෑවී තිබෙනවා කියනවා. ඊළඟට දේශනා කරනවා තතේව ලෝකේ සුජාතෝ බුද්ධෝ ලෝකේ විරජ්ජති නූපලිප්පන්ති ලෝකේන තෝයේන පදුමං යතා. මිනිස්ලෝ පහළ වූ බුදු සමිඳුන් අන්නේ විදිහමයි කියනවා. මේ ලෝකයේ වැඩ වසන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ආන් ඒ වගේමයි කියන මේ ලෝකේ වැඩ වාසය කරන්නේ. බුදුරජාණන් කොහොමද වැඩ වාසය කරන්නේ? සුදු නෙළුමක් වගේ. අනිත් ආගම් වල පින්වතුනි ගන්න දෙයක් නැහැ. අඬනකොට අඬලා තියෙනවා. ලාභ පාඩු වෙනකොට ශෝක වෙලා තියෙනවා. සාප කරනවා. මේ කියන දේ මේ වෙනස් කරනවා. ගන්න දෙයක් නැහැ. මේ ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේගේ දහමෙන් හැර ශ්‍රේෂ්ඨ අය නැහැ. මිනිස්ලෝ පහළෝ බුදු සමිඳුන් නන්න ඒ විදිහමයි කියනවා. සුදු නෙළුමක් වගේ. ලෝකෙත් එක්ක ගනුදෙනුවක් නැහැ කියනවා. වතුරේ නොගෑවි නෙළුමක් තියනවා වගේ. උන්වහන්සේ මේ ජීවිතය සමග ලෝකයේ රායිත කිසි දෙයකින් ගෑවෙන්නේ නැහැ කියනවා. මේ ජීවිතයත් සමග බද්ධ වෙලා තියෙන දේවල් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ කියනවා. වතුර නොගෑවී තිබෙන සුදු නෙළුමක් වගේ. අපේ බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. ඊළඟට දේශනා කරනවා මහා ගිනින් පජ්ජලිතු අනාහාරූප සම්මති සංකාරේසු පසන්තේසු නිබ්බුතෝති පෞච්චති. ඇවිලෙන ගින්නක් නිවිල යන්නේ තවදුරටත් ඇවිලෙන්නට
දර නැති වූ විටයි කියනවා. ගින්නක් පිංගතුනේ නිවිල යන්නේ ඇයි? ඇවිලෙන්නට තවත් තන දර නැති නිසා. ඒ ගින්න නිවිලා ගිහින් අඟුරු මතු වුණාම ගින්න නිවුණා කියලා කියනවා. අඟුරු මතු වුණාට පස්සේ ගින්න නිවිලා ගියා කියලා කියනවා. ඒ වගේම දේශනා කරනවා අත්තස්සාය විඤ්ඤාපනින් උපමා විඤ්ඤු හිදේසිතා. නිකලස් උතුමන් විසිනුයි මේ උපමාව කියලා තියෙන්නේ. නිකලස් මහා මුනිවරුන් විසින් කියන මේ උපමාව කියලා තියෙන්නේ. රහත් මුනිවරු කියන්නේ මහා හස්ති වගේ පිරිසක්. රහතන් වහන්සේලා කියලා කියන්නේ කොයි වගේ පිරිසක්ද? මහා හස්තියෝ වගේ කියනවා. මහා හස්තීන් වගේ පිරිසක් කියනවා. මාත් ඒ වගේම හස්තියෙක් තමයි කියනවා. මමත් ඒ වගේම ශ්‍රේෂ්ඨ හස්තියෙක් කියනවා. මේ උදායි මහරහතන් වහන්සේ. මේ රහතන් වහන්සේලා එහෙනම් මේ 500ක් වැඩම කරලා තියෙන්නේ. පුබ්බ කොට්ටේට පැම්පහසු වෙන්න. ඇඟ දෝවණය කරන්න. ශ්‍රේෂ්ඨ හස්ති රාජයා සමග වැඩම කළේ. පින්වතුනි දා කොච්චර ලස්සනට තියෙන්නද? අපේ ශාස්ත්‍රුන් වහන්සේ පෑන් සනහාගෙන ඇඟේ පෑන් වේලෙන්නට නානකඩේ ඉනේ දවටාගෙන වැඩ ඉන්නවා. ශ්‍රේෂ්ඨ හස්තීන් වගේ මහරහතන් වහන්සේලා 500 නමකුත් වැඩ ඉන්නවා. ඒ අතර ඉන්න උදායි මහරහතන් වහන්සේ. උන්වහන්සේත් කියනවා මාත් ඒ වගේම හස්තියෙක් තමයි. ඒ නිසයි බුදු සමිදානන් නමැති හස්ති රාජ්‍යාව මේ වගේ ලස්සනට හඳුනාගත්තේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සැබෑවටම හඳුනාගන්නේ කවුද? ඒ වගේම ශ්‍රේෂ්ඨ හස්ති රාජ්‍යය. ඒ තමයි නිකලස් මහරහතන් වහන්සේලා. නිකලස් මහරහතන් වහන්සේලා දන්න ශාස්ත්‍රුන් වහන්සේගේ බුදු ගුණ අපි දන්නේ නැහැ. නිකලස් මහරහතන් වහන්සේලා නම් වූ මහා හස්තීන්ට වැටහෙන බුදු ගුණ අපිට වැටහෙන්නේ නැහැ. ඒක ස්වභාවය. ඊළඟට දේශනා කරනවා බුදු සමිඳුන් නැමැති හස්ති රාජ්‍යය තුල රාගේ නැහැ. වීත රාගෝ වීත දෝසෝ වීත මෝහෝ අනාසවෝ ශරීරං බිජනං නාගෝ පරිනිබ්බස්සන්ති අනාසවෝති. උදායි මහරහතන් දේශනා කරනවා බුදු සමිඳුන් නැමැති හස්ති රාජ්‍යය තුල රාගය නැහැ කියනවා. ද්වේෂය නැහැ කියනවා. මෝහය නැහැ කියනවා. ආශ්‍රව නැහැ කියනවා. ආශ්‍රව නැති නිසාම මේ සිරුර අතහරිනකොටම පිරිනිවන් පානවා කියනවා. එහෙනම් පින්වතුනි මේ ලෝකේ තවත් තියෙනවනේ නොයෙකුත් ආගම්වල ශාස්ත්‍රවරු ගැන විස්තර. ඒ වගේම නොයෙකුත් මතිමතාන්තර ගැන නොයෙකුත් අදහස් තියෙනවා. නොයෙකුත් දේවල් මේ ලෝකේ දැන් අපිට අහන්න ලැබෙනවා. ඒ ඔක්කොම දේවල් දැන් ප්‍රකටයි. අය අපිට දැන් ආගම් වහන්න විදිහක් නැහැ. මිනිස්සු දැන් ඔක්කොම දන්නවා. එතකොට පින්වතුනි බුදුරජාණන්සේ ගැන කියනකොට අපිට දැනගන්න පුළුවන් වෙනවා ශ්‍රේෂ්ඨ දෙයක්. බුද්ධ රත්නයයි අනිත් ආගම්වල ශාස්ත්‍රවරුයි කිසි දවසක සමාන නැහැ. දෙවියොත් සමග අපේ භාග්‍යතුන් සමාන නැහැ. මේ ලෝකේ අසම කෙනා සම වෙන්නේ කාටද? අපේ ශාස්ත්‍රුන් සමාන වෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණමයි පින්වතුනි. ඒතකොට ඔන්න විශේෂ කතාවක් කියන මෙතන. වීත රාගෝ වීත දෝසෝ වීත මෝහෝ අනාසවෝ. ඒ ශ්‍රේෂ්ඨ නාගයා කොයි වගේද? මේ විසා මහා හස්ති රාජයා කොයි වගේද? වීත රාගී. වීත රාගී කියලා කියන්නේ රාගය නැහැ කියනවා. වීත දෝසී ද්වේෂය නැහැ. වීත මෝහී මෝහය නැහැ. රාග ද්වේෂ මෝහ නැහැ. ඔබට හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් ගන්න මහා ප්‍රඥාවක් ඕනේ නැහැ. අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රතිමාවක් බලන්න.
අපේ භාග්‍යතුන් වහන්සේගේ පිළිරුවක් බලන්න. වැඩ ඉන්න ආකාරය. උන්වහන්සේ ලස්සන ආභරණ පැළඳලා දෙන්නේ. උන්වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ බුද්ධ රත්නය ඔටුනු පළඳගෙන තින්නේ. පුංචි දරුවෝ වඩාගෙන දින්නේ. හඬ හඬා කවුරු හරි තියාගෙන ඉන්නවද? කවුරුත් නැහැ. පවුල් පිටින් ඉන්නවද? නැහැ. ආභරණ දාගෙන ලස්සන රෙදි පොරෝගෙන වටිනා කියන දේවල් පිරිවරාගෙන එහෙමද වැඩ ඉන්නේ? නෑ. ඕ වැඩිමුණොත් ඇති භාග්‍යතුන් වහන්සේ ළඟ ඇති පාත්‍රය. දෙපට සිවුර. එච්චරයි. එතකොට ඒකෙන්ම තේරෙනවා පින්වතුනි මොලේ තියෙනවා නම් පුංචි හරි ඥානයක් තියෙනවා නම් තේරෙනවා අපේ ශාස්ත්‍රූන් වහන්සේ වීතරාගී. රහතන් වහන්සේලාත් ඒ වගේ. වීතරාගී, වීත දෝෂී, වීත මෝහී, අනාසවා. ආශ්‍රව නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මහා රහත් තෙරණින් වහන්සේලා ශ්‍රාවකයෝ හඬලා නැහැ. හඬා දොඩා එකි බිඳ බිඳ එහෙම නැහැ ඉඳලා. ඒ තමයි ආශ්‍රව දුරු කරපු මහා මුනිදුන්ගේ ශ්‍රාවකයෝ. අපේ භාග්‍යතුන් වහන්සේත් ඒ වගේ. වචන දෙකක් කියලා නැහැ. වෙන දේ වෙනදමා කියලා දේශනා කළා. මේ දේ වෙනවා වෙනවාමයි කියලා. මේ දේ වෙන්නේ නැත්තම් වෙන්නේ නැහැ කියනවා. වෙනස් වෙන්නේ නැහැ. ශරීරං විජ්ජහං නාගෝ. මේ ශරීරය අතහැරියට පස්සේ මොකද වෙනවා කියන්නේ? පරිනිබ්බන්ති අනාසවෝ. මේ ශ්‍රේෂ්ඨ නාගරාජයා මේ ශරීරය යම් දවසක අතහැරියොත් එහෙම පිරිනිවන් පානවා. එහෙනම් මේ ලෝකයේ තියෙන මේ ආගම් මේ අන්‍යාගමික මේ තීර්ථක ආයතන මේ මිසදිටුවේ සිටින ශාස්ත්‍රවරු ඔය කියන්න වූ දෙවියෝ ඒ හැම දෙනාගාම තියෙන රාග, ද්වේෂ, මෝහ ආශ්‍රව සහිතයි. හඬලා තියෙනවා, දොඩලා තියෙනවා, සාප කරලා තියෙනවා. පෞල් පිටින් පෞල් සංස්ථා තියෙනවා. නේද? කෙලෙස් ගොඩවල්. එහෙනම් සසරේ නිදහස් වෙලා ඒ අය මරුණට පස්සේ නිදහස් වෙලා නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? කොහේ හරි ඉපදිලා දුක් විඳිනවා දැන්. කිසි කෙනෙක් නිදහස් වෙලා නැහැ. අපගේ බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි. නිදහස් වුණා. ඒ වගේම අපගේ මහා මුනිදුන් තමයි මුනිවරයන් වහන්සේලා තමයි උදායි මහරහතන් වහන්සේලා. අපගේ මහා කස්සව මහරහතන් වහන්සේ, අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, සෝපාක මහරහතන් වහන්සේ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, අපගේ මේ ශ්‍රී ලංකා දීපයට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ. මිනිස්සු කතා කරන්නේ කවුරු ගැනද? මිනිස්සු සින්දු හදන්නේ කවුරු ගැනද? මිනිස්සු ගායනා කරන්නේ කවුරු ගැනද? මිනිස්සු ගුණ කියන්නේ කවුරු ගැනද? හොයලා බලන්න. කවුරු ගැනද ගුණ කියන්නේ මිනිස්සු? ඒ වගේ ශ්‍රේෂ්ඨ මුනිවරු ගැනද? නෑ. මිනිස්සු ගුණ කියන්නේ රාවණාලා ගැන. හනුමන්තලා ගැන. මේ ලාමක සත්වයෝ ගැන කියන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි ගුණ කිය යුතු පැත්තක ප්‍රශංසා ලැබිය යුතු මහා මුනිවරු එක පැත්තක වැඩ ඉන්නවා. මිනිස්යාගේ තියෙන නුවණ මදකම ඒකෙන් තේරෙනවා. මිනිස්සයා ප්‍රශංසා කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේට නෙමෙයි. බුද්ධ රත්නයට නෙමෙයි. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට නෙමෙයි. අතීතයේ මිනිස්සු කවි හැදුවා, ගී හැදුවා, ප්‍රශංසා කළේ බෝධීන් වහන්සේලාට. මහා සෑරජනන් වහන්සේලාට. අද කාලේ ලාමක ස්වභාවය අසුරයන්ට ප්‍රශංසා කරනවා. මේ කොහෙවත් යන ලාමක දෙවියන්ට ප්‍රශංසා කරනවා. ඉතින් ඒ නිසා ඔබ ප්‍රශංසා කරන්න, ඔබ ගාථා කිය ඒ ශ්‍රේෂ්ඨ ගුණ අනුමෝදන් වෙන්න උදායි මහරහතන් වහන්සේ වගේ.
ශ්‍රේෂ්ඨ අය ප්‍රශංසා කරන්නේ ශ්‍රේෂ්ඨ අය ගැන. ශ්‍රේෂ්ඨ දෙයක් ප්‍රශංසා කරන කට්ටිය හඳුනා ගන්න ඒගොල්ලොන්ගේ හිත ශ්‍රේෂ්ඨයි. ලාමක දෙයක් කියනවා නම් කරනවා නම් ගායනා කරනවා එයාලගේ සිතත් ලාමකයි. ඒ නිසා ප්‍රශංසා කරන්න මේ ගාථා 16ක් තියෙනවා. නාග සූත්‍රයේ මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපේ ශාස්ත්‍රීය සම්පත්තිය ශ්‍රේෂ්ඨයි. අද්විතීයයි. මේ තුන් ලෝකේම වෙන මහා මුනිවරයෙක් නැහැ. මුනිවරු සාන්තුවරු කියලා කියන්නේ හැබෑම නිකලස් මහරහතන් වහන්සේලාට. සම්බුදුරජාණන් වහන්සේලාට. ඉතින් ඒ නිසා පින්වතුනි අපි හැම දිනාටමත් ඒ මහා මුනිදුන් සම්බුද්ධත්වයට පත්වෙච්ච මේ යුගයේ මේ කාලවකවානුව ඒ වගේම ඉපදීම සම්බුද්ධත්වයට පත්වීම පිරිනොම් පෑම කියන මේ තෙමගුල සිහි කරන මේ කාලේ අපි හැම දිනාටමත් වැඩි වැඩියෙන් අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණම සිහි වේවා. ඒ මිහිරි ශ්‍රී සද්ධර්ම රත්නයේ ගුණයන්ම අපිට නිරන්තරයෙන් සිහි වේවා. ඒ වගේම මහා ශ්‍රේෂ්ඨ නාගීන් වන මහා හස්තිරාජීන් වන මහා රහතන් වහන්සේලාගේ ගුණයන් නිතර නිතර සිහි වේවා. අපිට තෙරුවනම ප්‍රශංසා කරගෙන අපේ ජීවිතයට උදාර පින් රැස් කරගන්නට තිසරණේ පිහිටන්නට පින් රැස් කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අද පින්වතුනි ධම්ම පූජා සදහම් දේශනාවට බැතිබර අනුග්‍රහය දරුවේ නොම්බර 367න් 1 ඉඹුටාන මුල්ලේරියාව නවනගරයේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් කරුණා බටගල්ලේ ගෙදර මහත්මිය විසින් ඒ පින්වතුන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන මීට මාස 3කට පෙර මිය පරලෝකීය ප්‍රේමා ගුණරත්න මිතුරියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පරලෝකීය බටගල්ලේ ගෙදර මහත්මියගේ නමින් මේ පරලෝකීය දෙමාපියන් ස්වාමි පුරුෂයා එම් පේමසිරි පෙරේරා සොහොයුරා ඇතුළු මිය පරලෝකීය ආ සියලුම ඥාතිත මිත්‍රාදී හැමදෙනාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව ආශිර්වාද උපකාර කරුණා බටගල්ලේ ගෙදර මහත්මියට පවුලේ හැමදෙනාට දූ දරුවන් ආදී උපන් දින සමරන ඔබගේ සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාටමත් පවුලවල දූ දරුවන් දෙමාපියන් ආදී හැමදෙනාටමත් දෙවියන්ගේ ආරක්ෂා රැකවරණ සලසත්වා සියලු දෙවියන්ටද චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. සාදු සාදු සාදු. මීට මාස 3කට පෙර මිය පරලෝකයේ ප්‍රේමා ගුණරත්න මිතුරියට ඒ වගේම මිය පරලෝකයේ බටගල්ලේ ගෙදර මහත්මියගේ මිය පරලෝකයේ දෙමාපියන්ට ස්වාමි පුරුෂයාට එම් පේමසිරි පෙරේරා සොහොයුරාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ හැමදෙනා නමින් මේ පරලෝකීය ආවසල ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමාපියන් සහෝදර සහෝදරයන් ආදී හැමදෙනාට රටදෑ වෙනුවෙන් දීපිදු ආදරණීය රණවිරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමදෙනාගේ පරලොව ජීවිත සපවත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් අප්‍රේල් මාස 23 වන දිනට උපන් දින යෙදුන BJI නිරංජා දියණියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මුණුබුරා වන අප්‍රේල් මාස 23 වන දින උපත ලැබූ ඕස්ට්‍රේලියාවේ පර්ත්හි පදිංචි සෙනුත් චූටි පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ දියණිය ඇතුළු පවුලේ ඒ දූ දරුවන් ඇතුළු හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික දුක් පීඩා දුරු වේවා. ඒ කරන රැකී ආරක්ෂා කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගතයේ සියලු යහපත් වේවා සමෘද්ධිමත් වේවා. ඔබ හැමදෙනාගේ පවුලවල දූ දරුවන් ආදී හැමදෙනාටමත් සියලු යහපත සියලු සෞභාග්‍ය සැලසේවා. හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඒ දරුවන් හැමදෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් හිඹුටානේ සුදස්සනානන්ද ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව
උදා වේවා. ඒ වගේම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී, රටවාසී, ලෝකවාසී සිල් ගුණධම් දියුණු කරන සිල් ස්වාමීන් වහන්සේලාට අගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූ දරුවන් හැමදිනාට ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සිළු දිනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම සිළු දිනාටමත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධම්ම පූජා සදහම් දේශනාවට දායකත්වයේ සැපයූ කරුණා බටගල්ලේ ගෙදර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික ඔබ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අප්‍රේල් මාස 23 වන දිනට උපන්දිනයේ යෙදුන BGI නිරංජා දිනියට ඒ වගේම අප්‍රේල් මාස 23 වන දින උපත ලැබූ ඕස්ට්‍රේලියාවේ පර්ත් පදිංචි සෙනුත් කියන චූටි පුතා ඇතුළු ඒ හැම දිනාටමත් පින්වතුනි ඔබ හැම දිනාගේ පවුල්වල දූ දරුවන් ආදී දෙමාපියන් ආදී සුජීවත්ව වාසය කරන ඔබ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙලා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික දුක් පීඩා දුරු වේවා. සිත සාන්තිය යහපත සැලසේවා. සියලු යහපත සියලු සෞභාග්‍ය සැලසේවා. හැම දිනාට පැමිණ තිබෙන කරදර බාධක හිරිහැර දුරින්ම දුරු වේලා. සිත සාන්තිය යහපත උදා වේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.